දැන් දීර්ඝ කාලයක් තිස්සේ ඔබට හොඳින්ම හුරු වේලාව මේ වෙලාව අලුත් පාරේදී අපි විශේෂයෙන් මෙලෙවන පාර්ලිමේන්තුව සඳහා තරඟ කරන අපේක්ෂකයෙකු හෝ අපේක්ෂිකාවක සමගිරාන්තරයෙන් ඔබ මුණ ගැසෙනවා. අද දවසේදී අපි විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ දෙසටයි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායක එඩ්වඩ් ගුණසේකර මහත්මයාට අපි ආරාධනා කළා අද දවසේදී අලුත් පාරේදී අප සමග සංවාදයේ දෙන්න. අපි උතුමන් ආයිබෝන් කියලා පිළිගන්නවා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනයට ඔබතුමන් අලුත් කෙනෙක් නෙමෙයි. අපි පොඩ්ඩක් ඒ දේශපාලන ගමන සිහිපත් කරමු. මම දේශපාලන තාරාන්තරයක් ගත්තේ 93 පළස්ස භාවයෙන්. ඊට පස්සේ 93 පළස්ස භාවයෙන් ඉඳලා නැවතත් 98 පළස්ස භාවයෙන් පත් වෙලා 2000 තමයි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණේ. දිවුලපිටිය ආසනයෙන් ගම්පහ. ඉතින් අපි ජයග්‍රහණය කළා. අපිත් එක්ක තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා, කරු ජයශ්‍රී මහත්මයා, ඔය ඉන්න බොහෝ අය, ගායන්ත කරුණාතිලක, නවීන් දිසානායක ඔක්කොම අපි මාත් 2000 අපිත් එක්ක පාර්ලිමේන්තුවට ආපු අය. ඒ ඇවිල්ලා අපි 2000 ඉඳලා 2010 වෙනකම් මම ඉඳලා 2010 මට අහිමි වුණා මැතිවරණයේදී. ආය පාරම 2015 දී නැවතත් පාර්ලිමේන්තුවට ආවා. මම අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ දැන් ඉඳලා තියෙනවා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය කිව්වට පස්සේ ටිකක් වමට බර දිස්ත්‍රික්කයක් නේ අපි කවුරුත් දන්න කාරණාව. ඒ දිස්ත්‍රික්කයේ තුර විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයේ එතනින් එහාට ඇවිල්ලා දැන් සමගි ජන බලවේගයේ දේශපාලනයේ මොනතරම් අමාරු වැඩක්ද? දෙකම එකයි. එක්සත් ජාතික පක්ෂයම තමයි සමගි ජන බලවේගය කියන්නේ. මම හිතන්නේ දැන් තියෙන එක්සත් ජාතික පක්ෂයටත් වඩා සැබෑ එක්සත් ජාතික පක්ෂය තමයි සමගි ජන බලවේගය. ගම්පහ දිස්ත්‍රික්කේ වමට බරයි කියලා කියන එකට මම කැමතියි. මොකද වම නරක නෑනේ. මම යම් කිසි හැඟීම් රැඩිකල් මිනිස්සු ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ දිනුවා. 2001 මම විදුලපිටිය ආසනයේ දිනද්දී ගම්පහ දිස්ත්‍රික්කයේ දිනුවා. ඉතින් දේශපාලඥයෝ වැරදි කරද්දී ගම්පහ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් ජනතාව පරද්දනවා. රාජ්‍යසේවකයෝ වැඩි, අද ඡන්දදායකයෝ වැඩිම ලංකාවේ දිස්ත්‍රික්කේ ගම්පහ. ඒක මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. කවුද ගම්පහ පරද්දන තරම් එක්සත් ජාතික පක්ෂයට වැරදි කළේ? ගම්පහම වෙන්න ඕනේ නැහැ. සමස්ත රජයක් හැටියට යමක් අඩුවෙන් මිනිසුන් ගැන හිතද්දි, නොසලකද්දි, මොනවා හරි වැරද්දක් වෙද්දී ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිස්සු තමයි වැඩියෙන් මේක අවබෝධ වෙන්නේ. බුද්ධිමත් මිනිස්සු. මම ගරු කරනවා මිනිස්සුන්ට. මොකද ඒගොල්ලෝ තමයි රජයේ සේවකයෝ. මේ දේශපාලන තීන්දුව දෙන්නේ. රජයේ නිලධාරී. ඉගෙනගත්ත තරුණ දරුවෝ වැඩියෙන් ඉන්නේ. බුද්ධිමතුන් උපාධිධාරීන් ඉන්නේ වැඩිපුර ඉන්නේ. ඉතින් ඒ අය තමයි තීරණ ගන්නෙ. ඒ නිසා ඇත්තටම රටක මේ එක්කෙනෙකුට බලය දීලා තියන්න හොඳ නැහැ. වැරදි නම් වැරදි දෙයට දඬුවම් දෙන්න ඕන. කාටද එක්සත් ජාතික පක්ෂය තනියෙන් බලය දීලා වරද්ද ගත්තේ? මෙහෙමයි. ඉතින් රටකට රජයක් පත් වෙන්නේ ඒ රටේ මේ නායකයෝ පත් කරපුවාම ඒ නායකයෝ රටේ ජනතාව දිහා බලලා ජනතාවට සේවයක් කරන්න එපා. ඉතින් ජනතාවට සේවයක් නොලැබෙද්දී ජනතාව කලකිරෙනවා. හැබැයි ජනතාවගේ පැත්තෙනුත් දේශපාලඥයින්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕන නැති දේවල් බලාපොරොත්තු වෙලත් කලකිරෙනවා. ඒක මේ 2005න් පස්සේ ඇති වෙච්ච දෙයක්. 2005 පුරුදු කළා මේ ජනතාව මේ මොනවා හරි දෙයක් ලබා ගන්න, ගෙදරට දෙයක් ලබා ගන්න. ඔබ දන්නවනේ ඉතින් යම් යම් දේවල් ගෙවලට පුතු කරන්න උනා. දැන් මේ මැතිවරණෙත් එහෙම තමයි. තාම නරක විදිහට යන මැතිවරණයක් මේ. මිනිස්සු යම දේවල් මිනිස්සුන්ට ලබා දෙන්න හදනවා. මිනිස්සු ඒක ලබා ගන්න පොර කරනවා. ඔතකට ඉතින් අර කලක් තිස්සේ ගුණාත්මක දේශපාලනයක් කරන කෙනෙකුට වඩා යමක් ලැබෙන කෙනා කෙරෙහි යම් අය පෙළඹෙනවා. හැබැයි ගම්පහ දිස්ත්‍රික්කේ ඔය දෙගොල්ලොම ඉන්නවා. එහෙම නැතුව එහෙම නොසලකන අයත් ඉන්නවා. ඒකයි හොඳේ. ගම්පහ දිස්ත්‍රික්කයේ අපල දැන් විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය සහ හේ හුරු පාක්ෂිකයන් එක්ක තමයි ඉදිරියට යන්නේ. නමුත් දැන් අලුත් දේශපාලන ප්‍රවාහයක් එක්කනේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒකට කොහොමද ගම්පහ පිළිගන්නේ? ගම්පහ විශාල වශයෙන් හොඳ පිළිගැනීමක් තියෙනවා. මේ මම කියන්නේ දැන් රටකට ජනතාව ඉල්ලන නායකයන් යන්න ඕනේ. දැන් ජනතාව මොන හේතුවක් උඩ හරි පැහැදීමක් ඇති වෙලා මෙයා අපිට දෙන්න කියනවා. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඒ වෙලාවේ ඡන්දෙ දුන්නේ ඒ කරපු ඔවුන්ගේ සංකල්ප ගැන මේ පැහැදිලා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයා දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තු මේ තමන්ගේ තාත්තගෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමායි කාලේ ඉඳලා තිබුණු දේශපාලන ගමම්මග හදාarලා ඇවිල්ලා මිනිස්සුන්ට යමක් කරන්න ඕනේ කියන මතේ පැහැදිලිව කතා කරනවා. හංගපු දෙයක් නෑ, බොරුවක් නෑ. අවංකවම හැඟීම් බරව මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඕනේ කියලා හැඟීමකින් ඔහු කටයුතු කරන නිසා ජනතාව අපේ පක්ෂයේ අනිකුත් අයගෙන් එහෙම දෙයක් උනේ නැති නිසා සජිත් ප්‍රේමදාස මහත්මයා කෙරෙහි තමයි ඇත්තටම කියනවා නම් අපි යන තැන හැම කෙනෙක් කියන්නේ සජිත්ට අපි ඡන්ද දෙනවා කියලා.
දැන් පහුගිය ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහත්මයාව නම් කරද්දිම එක්සත් ජාතික පාක්ෂිකයන් තුළ විශේෂයෙන්ම දැඩි පුබුදුවක් තිබුණා. ඒ ගමන එහෙම යන්න ඕන කියලා. ඒ වුණාට ඡන්ද දීක පේන්න තිබුණේ නැහැ. 56 ලක්ෂ ඡන්ද දුන්නා. පොඩි නෑ. ඉතින් අර යම් කාරණා අපේ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ඇති වුණානේ. ඔබ කවුරුත් දන්න දෙයක් තියෙනවා. එක දේවල් වුණා. මම කියන්නේ නෑ මහා බැංකු සිද්ධියට රනිල් වික්‍රමසිංහ මහත්තයා සම්බන්ධයි කියලා. නමුත් ආණ්ඩුවට පහර ගැහුවනේ. මොකද ඒක වහා විශාල පහරක් වුණා. උතර ඒ අතරතුර මේ මැතිවරණයකදී නොසිදිය යුතු දේවල් සිද්ධ කළා. අපි ගත්තොත් MCC ගිවිසුම ගැන කතා කළා. MCC ගිවිසුම හොඳද නරකද මොකද්ද කියන එක මිනිස්සු දන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ පොහොට්ටුව පැත්තෙන් MCC ගිවිසුම ගැන කිව්වේ මහා රාක්ෂේ කළු යකෙක් කියලා. තවම අපටවත් ඒක හරියට හදාරන්න හම්බෙලා නැහැ. නමුත් මිනිස්සු ඒක MCC ගිවිසුම ගේනවා කියලා කිව්වා. දැන් ඒ ගිවිසුම පිළිබඳව පසුවිපරුමක් කරන්න පත් කරපු විද්වත් කමිටුව තීරණය කරානේ ඔවුන්ගේ වාර්තාව ඇතුළත ඔවුන් කියනවා මේක රට රායහපත් මේක අත්සන් කළ යුතු එකක් නෙමෙයි කියලා. එහෙම එක පාටම අයින් කළා නෑ මේ ආණ්ඩුව. ඒ බොරු. ඒක හදාරනවා තාම. මේකෙන් අයින් වෙන්නත් බෑ මං හිතන්නේ. මේ වෙද්දි භාගයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔය වල යම් දේවල්. ඉතින් එතකොට හිටපු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව මේක උගුලක් හැටියට ඊළඟ ආණ්ඩුවට දීලා 2006 7 ඉඳලා ඔක ඉන්නේ. අපේ ආණ්ඩුව කාලේ නෙමෙයි ආවේ. ඒ කාලේ ඉඳලා එන්නේ. ඉතින් ඒකේ සැබෑ අවශ්‍ය දේවලුත් තියෙනවා රටේ ප්‍රවාහන ගැන, රටේ ඉඩම් ඔප්පු ලබා දීම ගැන. දැන් මං ඉඩම් නියෝජ්‍ය ඇමති හැටියට මම දැක්කා ඒකේ. මේ රටේ ප්‍රධාන ප්‍රශ්නේ මිනිසුන්ගේ ජනතාවගේ ඉඩම් ඔප්පු ලබා 12 ලක්ෂයක් ඉන්නවා අහිංසක ජනතාව තමන්ගේ දුවට පුතාට මේ අඩුම තරමේ මේ ඉඩම දීලා දෑවැද්දර දීලා ඒක මේ වෙනුවෙන් නිරවුල් වෙන්න කියන්නේ සමන් කළ යුතුයකමක් කරා. ඉතින් ඉඩම් ඔප්පු දෙනවා. ඉතින් මහා විශාල මේක හරියට මේක ඉඩම් නඩුවක් වගේ පරම්පරා ගානකට යන එකක්. නමුත් ගෙදර මේ පවුලේ දරුවන්ට මේ ඉඩම නිරවුල් කරලා දෙන්න. එහෙම නැත්නම් Tamanට ඒ රජයේ ඉඩම් තියෙන අපි හිතමු හිඟුරක් ගොඩ දිහා කොහරි ඉඩම විකුණලා කොළඹ රැකියාවක් කරන කෙනෙකුට ඇවිල්ලා කොළඹ ඉඩමක් ගියක් කරන පදිංචි වෙන්න. එහෙම තියෙන්න ඕනේ. ඒකනේ ඇත්ත. ඉතින් මම කියන්නේ MCC ගිවිසුමේ තියෙන සමහර ඔය කියන කාරණා ඇමරිකාවට මේ හමුදාව ගේන්න දෙනවා අපිට වීසා ගන්න ඕනේ මේ ත්‍රිකුණාමලයට යන්න හර්මේ යන්න එහෙම කියලා තිබුණා. මට MCC ගිවිසුම හරි කියන්නේ නෙමෙයි මම මේ සූදානම් වන්නේ. මම කියන්නේ මිනිස්සුන් හැම දෙයකින්ම බොරු කරා. බොරු මුලාවක් කළා. දැන් සමගි ජන බලවේගයට කිසියම් ආකාරයක ස්ථාවරයක් තියෙනවද MCC ගිවිසුම් පිළිබඳව? කොටින්ම නැහැ. ඔය කියන කතා හින්දා සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා කිසිසේත්ම MCC ගිවිසුම අනුමත කරන්නේ නැහැ කියලා. මොකද දෙගිඩියයි වැඩක් කරන්නේ. අනික සජිත් ප්‍රේමදාස මහත්මයා දේශීය නිෂ්පාදන දියුණු කරලා දේශීය ආර්ථිකය දියුණු කරන එක තමයි වැඩිම තියෙන්නේ. ඉතින් අපි කරන්නත් වෙන්නේ. දැන් ඔබ දන්නා මේ කොරෝනා ව්‍යසනයත් එක්ක අපිට හොඳ පාඩම් ඉගෙන ගත්තා. අපි රට ඇතුළේ දියුණු කරන්න ඕන කියන එක. අපි ලෝකෙන් ඈත් වෙන්න නෙමෙයි. අපි ලෝකෙත් එක්ක ඉන්න ඕනේ. හැබැයි රට ඇතුලේ දේශීය ආර්ථිකයේ දේශීය නිෂ්පාදන දියුණු කරලා රටේ ආයෝජන රට ඇතුලේ ආයෝජන හොඳට දියුණු කළොත් අපි කාටවත් අතපාන්න ඕනේ නැහැ කියන එක එතුමාගේ හිතේ තියෙනවා. ඔව් දැන් ඔබතුමන් කොරෝනා පිළිබඳව මතක් කරපු හින්දා විශේෂයෙන් කුරුදා ඉතාමත් හොඳින් මර්ධනය කරලා මේ ආණ්ඩුව ඒකෙන් ලොකු තෙරපීමක් කළා නේද විශේෂයෙන්ම විපක්ෂයට එතනින් එහාට ඒ ගැන කතා කරන්න බැරි වෙන්නේ. කොහෙද හොඳින් මේක කළේ? සජිත් ප්‍රේමදාස මහත්මයා පෙබරවාරි මාසයේ මේ කොරෝනා එනවයි කියලා ආරංචි වෙද්දී අපිත් කොරෝනා ගැන නොදැද්දි එතුමා කිව්වා භයානක මේ ව්‍යසනයක් මේ රටට එනවා. මේක අපේ රටින් නෙමෙයි එන්නේ පිට රටින් එන එකයි නවත්ත ගන්න ඕන. මේක ගුවන් තොටුපළයි හාබර් එකයි පාලනය කරන්න. වහන්න නෙමෙයි. පාලනය කරලා මේ කොරෝනා ව්‍යසනේ මේ රටේ බෝ වෙන එක පැතිරෙන එක නවත්තන්න කිව්වම සෞඛ්‍ය අමාත්‍යතුමිය මොර ගහලා එයාගේ සාමාන්‍ය ස්වභාවයෙන්ම කතා කරලා මොර ගහලා කෑ ගහලා සජිත් ප්‍රේමදාස මහත්මයා වාඩි කෙරුවා. ඒකට ජොන්සන් ෆර්නැන්ඩෝ මහත්මයාත් එකතු වුණා. එයා එහෙම කළේ නැහැ. එදා එහෙම කළා නම් මේ දෙවෙනි කොරෝනා රැල්ල එන්නේ නැහැ කොහොමදවත්. එදා තිබුණේ ඔබට කියන්න ඕනේ එදා තිබුණේ ගම්වල එක්කෝ මාලිගාවත්ත ප්‍රදේශයේ නැත්තම් ඒවිගේ අර හමුදාවේ විචායට විතරයි කොරෝනා ආවේ. දැන් මේ මන් ජීවත් වෙන මිනංගොඩ ප්‍රදේශයේ ඔය ගම්පා ප්‍රදේශයේ එකින් එක තැන් වල අතනින් මෙතනින් එනවා. අද ලොක්ඩවුන් කරුවා අර ගේ වැහුවා මේ ගේ වැහුවා කී තියෙනවා. ඉතින් දැන් මිනිස්සු එකට හුරු වුණා. දැන් බය නැති වුණා. ඔකයි වෙලා තියෙන්නේ. ඉතින් මේක බය නැති වීම මිසක් ආණ්ඩුව තමයි කොරෝනා ගෙන්න ගත්තේ රටට කියන එක මම කියනවා. කොරෝනා මේ රජය ගෙන්න ගත්තා. මට හිතෙනවා කොරෝනා ගෙන්න ගන්න උවමනාවකුත් තිබුණා කියලා. මේ ඡන්දෙකුත් එක්කනේ මේ කියන්නේ. මේගොල්ලන්ට 3න් 2 නේ මේගොල්ලන්ගේ බලාපොරොත්තුව.
තුනෙන් දෙක හදාගන්න පුළුවන් ඒ වගේ මොනවා හරි ඩිසාස්ටර් එකක් ඇතුලේ තියෙනවා නම්. එහෙම තියෙනවා නම් අර සාමාන්‍ය ජනතාව ඡන්දෙට යන්නේ නැහැ. අර ඡන්දෙට යන ගිහින් ඡන්ද ටික පුරවගෙන තුනෙන් දෙක ගාන හදාගන්න පුළුවන් කියලා හිතුවා. ඒ නිසානේ මැතිවරණ කොමිසමට බලය ආපු ගමන් නොමිනේෂන් දීලා අපි කච්චේරියෙන් එළියට ඉද්දිම මැතිවරණ කොමසාරිස්ගේ බලයෙන් ඡන්දේ කල් දැම්මා. ඔතකට මැතිවරණ මේ කොමිසමේ සභාපතිට ගහන්න ගත්තා ওই කට්ටිය. ඔය දකින්න නැති ඔබගේ මාධ්‍යවල හැම මාධ්‍යෙම ගහන්න ගත්තා. එයා UNP කාර්යයක්. එයා මේ රජයට විරුද්ධයි කී. නමුත් එතුමාගේ බලය අරගෙන එතුමා හරි දෙයක් කළා. නැත්තම් මේ රටේ මරණ උඩින් ගිහින් ඡන්දේ දාන්න වෙන්නේ. එදා අප්‍රේල් මාසේ ඡන්දේ දාන්න වෙන්නේ. ඒත් අපි 2015 ආණ්ඩුව වරන් 2019 වෙනකන් අපි කරාපු 19 වෙනි සංශෝධනයේ යහපත් ප්‍රතිඵල. ඔතකට ඒක තමයි ඇත්ත කතාව. ඉතින් කොරෝනා එකට ඕනකමක් ඇති වෙලා තියෙනවා මේ ආණ්ඩුවට කොරෝනා තුලින් ඡන්දයකට යන්න. මොකද බලය තුනෙන් දෙක හදා ගන්න. දැන් මිනිස්සු එක දන්නවා මොනවා තිබුණත් අපේ මිනිස්සු ඡන්දේ දීලා තුනෙන් දෙක නෙමෙයි 113වත් මේ ආණ්ඩුවට ගන්න හම්බ වෙන්නේ නැහැ කියන එක මම කියනවා. සාමාන්‍යයෙන් ගම්පහ අපි කතා කරන පොදුවාසිය අපි තියමුකෝ ආණ්ඩුව පැත්තට අඩුම තරමේ එක්සත් ජාතික පක්ෂයට වඩා වැඩි කොටසක් සමගි ජන බලවේගයට ගම්පහ දිස්ත්‍රික්කය ගන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂයට මුකුත්ම හම්බ වෙන්නේ නැහැ. මම කියනවා. දැන් තව දවස් 14 15යිනේ. අපි හදිසියෙ මොනවා හරි වෙලා මැරෙන්නේ නැත්නම් අපි ජීවිතුන් අතර ඉන්නවනේ. බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. අපි අවසන් විනාඩියට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ නිසා අපිට කියන්න විශේෂයෙන් එඩ්වඩ් ගුණසේකරට ගම්පහ මිනිස්සු ඡන්ද දීලා පාර්ලිමේන්තුවේ යුත්තේයි. මම මහ පොළොවේට පහළ වැඩ කරන කෙනෙක්. මම පැය 24ම දේශපාලනය කරනවා. මගේ දුරකථනයේ පැය 24ම විවෘතයි. මම ආණ්ඩුවේ සල්ලි නැතුව පෞද්ගලික මුදලිනුත් වැඩ කරපු කෙනෙක්. මහා දවන්ත පාලම් ඉදි කෙරුවා. මිනිස්සු සම්බන්ධ කරන් වැඩ කළා. අපේ ප්‍රතිවල මාව ආශ්‍රිතව තියෙන මහා මේ දුෂ්කර මාර්ග ඒව ඔක්කොම මම සංවර්ධන පදනම් පිළිහිටවල ඇති කළා. මම තමයි එක වතාවක ලංකාවේ වැඩිම මුදලක් අධ්‍යාපනයට මුදල් වෙන් කරපු එකම മന്ത്രിවරයා වුණා. මගේ ඒක ඇමති කෙනෙක් ඇහුවා ඒක කොහොමද කරන්නේ? මම කිව්වා උදේම යන්න අමාත්‍යාංශේ මුදල් වෙනින් වෙනවා. ඔය ආසියානු සංවර්ධන බැංකුව අර මුදල්, වර්ල්ඩ් බැංක් අර මුදල් අරම මේවා වෙන් වෙනවා. ඒව අරගෙන අපේ කලාපොට අපි වෙන් කරගත්තා. ඒව ආපහු යනවා දෙසැම්බර් 31 මුදල් ගන්නේ නැතුව. හරි අපි එහෙම කළා. ඉතින් මිනිස්සු එක දන්නවා මම වැඩි ජනප්‍රිය නැහැ මම මාධ්‍ය වල ඉඳලා නැහැ මාව දැකලා නැහැ හැබැයි මාව 4 පාරක් පාර්ලිමේන්තුවරිය මම අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ හිටියා මම ඉස්සෙල්ලාම දිවුලපිටියට ගිහින් ඡන්දෙ ඉල්ලද්දි 94 ඉඳන් മന്ത്രി කෙනෙක් හිටියේ නැහැ මට දෙන්න පුළුවන් වුණා ඒක ජනතාවත් එක්ක ඊට පස්සේ මම මිනවංගොඩට දාපුවම මිනවංගොඩත් 94 ඉඳන් മന്ത്രി කෙනෙක් ඉඳලා නැහැ මට ඒකත් කරන්න පුළුවන් වුණා ජනතාවත් එක්ක ඒගොල්ලන්ට අහු වරණක් වෙන්න මේවා තමයි මම මිහිරිකම සංවිධායක හැටියට ඉන්නේ 94 ඉඳන් മന്ത്രി කෙනෙක් ඒකට නැහැ මට හොඳටම විශ්වාසයි ජනතාව මාව ඒ 94 ඉඳන් නැති මිහිරිකම ආසනයටත් മന്ത്രി කෙනෙක් කරනවා කියන එක මම මිහිරිකම ජනතාවත් රැක බලා ගන්නවා කියන එක මම කියනවා ඊළඟ පැහැදිලි ඔබතුමන් ඒ විශ්වාසයෙන්ම අපත් විශ්වාස කරනවා විශේෂයෙන් එළමෙට පාර්ලිමේන්තුව උතුරට ප්‍රවිෂ්ඨ වීමට ඔබතුමන්ටත් අවස්ථාව ලැබෙවි කියලා සමගි ජන බලවේගයෙන් නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායකයා සමග තමයි අද දවසේදී අපි කතා බහ කළේ එඩ්වඩ් ගුණසේකර මහතුමන් සමග අපි එතුමන්ට සුබ ප්‍රාර්ථනා කරනවා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් එසේ සුබ ප්‍රාර්ථනා කරන අතරතුරේ තමයි අද දවසේත් අපි අලුත් පාරෙන් සමගගෙන යන්නේ හෙටත් අපි අලුත් පාරේ අලුත් චර්යාවක් සමග දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.